ළමයි අපි අද කම්බයින් දෙක පේපර් එකේ කෙටි ප්‍රශ්න සාකච්ඡාවට එනවා. මම හිතන්නේ කම්බයින් එක පේපර් එකේ කෙටි ප්‍රශ්න පත්‍ර අංක 1 ඕගොල්ලෝ වීඩියෝ එක බලන්න ඇති. අපි එකේ දෙක කොටස කම්බයින් දෙක ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න සාකච්ඡාව අද කරන්න යන්නේ. මේකෙන් ඔබට පළවෙනි එකේ වගේම යම් අත්දැකීමක් ප්‍රශ්න විසඳීම සඳහා හොඳින් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. right. ලියා ගන්න පළවෙනි ප්‍රශ්නය. ගැටළු අංක 1 ලියා ගන්න. 24යි පැයට කිලෝමීටර් 24 කිලෝමීටර් පැයට ප්‍රවේගයෙන් නැගෙනහිරට යාත්‍රා කරන කැපිටල් A නැව කැපිටල් O ප්‍රදීපාගාරයට 30 කිලෝමීටර් බටහිරින් පිහිටයි. 30 කිලෝමීටර් බටහිරින් පිහිටයි. එම මොහොතේම දහ අටයි පැයට කිලෝමීටර් 18යි පැයට කිලෝමීටර් ප්‍රවේගයෙන් දකුණට යාත්‍රා කරන කැපිටල් B නැව O ප්‍රදීපාගාරයට 9 කිලෝමීටර් උතුරින් පිහිටයි. ප්‍රවේග ත්‍රිකෝණයක් ඇඳ බීට සාපේක්ෂව කැපිටල් A හි ප්‍රවේගය සොයන්න. කැපිටල් A හා කැපිටල් B අතර කෙටිතම දුර මේක ලියා ගන්න 10.8 කිලෝමීටර්. බව පෙන්වන්න. right. සාපේක්ෂ කෙටි ප්‍රශ්නයක්. දැන් සාමාන්‍යයෙන් කෙටි ප්‍රශ්න සාපේක්ෂ ප්‍රවේගයේදී ලැබෙන සම්භාවිතාව අඩුයි. සාපේක්ෂ ප්‍රවේගී රචනා ප්‍රශ්න තමයි සාමාන්‍යයෙන් වැඩිපුරම එන්නේ. නමුත් මෑත එක අවුරුද්දක ළඟදී එක විභාගයකදී කෙටි ප්‍රශ්නයක් ආව සාපේක්ෂ ප්‍රවේගයෙන්. අපිට ඒකෙන් කෙටි ප්‍රශ්න විභාගයට සාපේක්ෂ ප්‍රවේගයෙන් එන්නේ නැහැ කියලා බැහැර කරන්න බෑ. මොකද ළඟදී ප්‍රශ්නයක් ආවා සාපේක්ෂ ප්‍රවේගයෙන් කෙටි ප්‍රශ්නයක්. නමුත් බහුතරයක්ම ගැටලු ඇවිල්ලා තියෙන රචනා ප්‍රශ්න සාපේක්ෂ ප්‍රවේගයෙන් කෙටි ප්‍රශ්නිකුත් ආපු අවුරුද්දක් තිබුණා. ඒක නිසා සාපේක්ෂ ප්‍රවේගී කෙටි ප්‍රශ්නත් හුරු වෙන්නට ඕනේ. right. දත්ත ලියා ගන්න.
පැයට කිලෝමීටර් 24ක ප්‍රවේගයෙන් නැගෙනහිරට යාත්‍රා කරන ඒ නැව. ලියා ගන්න. පොළවට සාපේක්ෂව ඒ නැව. පොළවට සාපේක්ෂව ඒ නැව පැයට කිලෝමීටර් 24ක වේගයෙන් කොහොමද නැගෙනහිරට යාත්‍රා කරනවා. නැගෙනහිරට. ඔය නැගෙනහිරට යාත්‍රා කරනවා. ලියාගෙන දත්තය. ඊළඟට කියනවා එම මොහොතේම පැයට කිලෝමීටර් 18ක වේගයෙන් 18යි පැයට කිලෝමීටර් වේගයෙන් දකුණට යාත්‍රා කරන B නැව. පොළවට සාපේක්ෂව B නැව. ඔය දකුණට යාත්‍රා කරන B නැව. ගාන කියනවා ප්‍රවේග ත්‍රිකෝණයක් ඇඳ බීට සාපේක්ෂව එහි ප්‍රවේගය සොයන්න. බීට සාපේක්ෂව ඒ සඳහා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය ලියන්න. සාපේක්ෂ ප්‍රවේගය අපි කියවන්නේ දකුණු පැත්තෙන්. ඒක නීතියක්. බීට සාපේක්ෂව ඒ මේ පැත්තෙන් කියවන්නේ. බීට සාපේක්ෂව ඒ. ඒ පටන් ගන්න අකුරෙන් සම්බන්ධ කර ගන්නවා ඊළඟ අකුර E. ධන ප්‍රවේගය E, B. පොළවට සාපේක්ෂව A 24යි. 24යි. පොළවට සාපේක්ෂව B 18යි. Bට සාපේක්ෂව පොළව දිශා මාරු වෙනවා 18යි. උඩට මේක ගන්න PR දෛශිකය සමාන PQ ධන QR සම්බන්ධ කරගන්න. මොකද්ද දෛශික ආකලනීමේ සම්බන්ධ කරගන්න. ඒතකොට ලේසි අපිට ප්‍රවේග ත්‍රිකෝණය අඳින්න. දෛශික ආකලනීමේ සම්බන්ධ කරගත්තාම ප්‍රවේග ත්‍රිකෝණය අඳින්න ලේසි. ඔන්න ප්‍රවේග ත්‍රිකෝණය අඳිනවා. PQ 24යි මේ පැත්තට. PQ 24යි. PQ 24යි. QR 18යි. QR මෙහෙට 18යි. මේක R. මෙන්න PR. ඔන්න PR. මේ කෝණය තීටා. දිශාව හොයාගන්න පුළුවන්. tan theta 18 බෙදීම 24. 6 වරක් 3යි 6 වරක් 4යි. tan theta 4න් 3යි. මේකේ දිශාව වෙනවා tan inverse 3 බෙදීම 4. on දිශාව. විශාලත්වයේ PR. PR වර්ග සමාන 24 වර්ග ධන 18 වර්ග. 24 වර්ග 576යි. 18 වර්ග වැඩි කරලා ගන්න 64යි 6යි 8 වරක් 1 8යි 17යි 18යි 4 8 12යි 324යි. 6යි 4යි 10යි 7යි 2යි 9යි 10යි 5යි 3යි 8යි 9යි. PR සමාන 30යි. PR වර්ග 900 නම් 900 වර්ගමූලය 30යි. PR කියන්නේ Bට සාපේක්ෂව A ගේ ප්‍රවේගය 30යි පැයට කිලෝමීටර්. වෙන Bට සාපේක්ෂව A ගේ ප්‍රවේගය. ගාන අහනවා Bට සාපේක්ෂව A ගේ ප්‍රවේගය හොයන්න. A හා B අතර කෙටිම දුර හොයන්න. දැන් බලන්න මේ දෙන්නාගේ පිහිටීම එක්තරා අවස්ථාවකදී
ඒ නැව ඕ ප්‍රදීපාගාරයට 30 කිලෝමීටර් බටහිරින්. මෙතන තමයි ඕ ප්‍රදීපාගාරය. ප්‍රදීපාගාරයට කිලෝමීටර් 30ක් බටහිර පැත්තෙන් මෙන්න මෙතන පවතිනවා ඒ නැව. ඔන්න ඒ නැව. එම මොහොතේ ඕ ප්‍රදීපාගාරයට කිලෝමීටර් 9ක් උතුරින් කවුද පිහිටන්නේ? බී නැව. 9 කිලෝමීටර් ඔන්නෝම් පිහිටනවා. දැන් සාපේක්ෂපතය මොකද්ද? මෙන්න බීට සාපේක්ෂව ඒගේ ප්‍රවේගයේ දිශාව මේක. tan θ 4න් 3ක් වෙන අවස්ථාව. මේ කෝණය කීයද? tan α කීයද? tan α එනවා 9 බෙදීම 30. 3 3යි 3 10යි. 3ට 4ද 3ට 10යිද ලොකු? 3ට 4 ලොකුයි. θ කෝණය ලොකුයි ඇල්ෆට වඩා. θ කෝණය ඇල්ෆට වඩා විශාලයි. එවනම් මෙන්න මෙහෙමයි θ කෝණය එන්නේ. මෙන්න θ කෝණය. ඔන්න θ කෝණය. θ කෝණයෙන් තමයි PR හදන්නේ. PR කියන්නේ සාපේක්ෂ පතේ දිශාව. මෙන්න සාපේක්ෂ පතය. බීට සාපේක්ෂව ඒගේ ගමන් මාර්ගය මේක. බීට පේන්නේ ඒ මෙන්න මෙහෙම යනවා වගේ පේන්නේ. සාපේක්ෂ කියන්නේ බීට පෙනෙන ආකාරය. බීට පෙනෙන ඒගේ චලිතය. බීට පේනවා ඒ මෙහෙම යනවා. හැබැයි බී දන්නේ බී යනවා කියලා. බී නැවතිලා ඉන්නවා කියලා හිතන්නේ. මේ පේන්නේ බී නැවතිලා ඉන්නව නම් බීට පේන්නේ ඒ යන විදිය. කොහොමයි? අන්න එක තමයි සාපේක්ෂ ගමන් මාර්ගය කියලා කියන්නේ. දැන් කෙටිම දුර මෙන්න මේක. ඔන්න ලම්බ දුර. ඔක තමයි කෙටිම දුර. මේ කෝණය θ ඍණ ඇල්ෆා. මේ කෝණය θ ඍණ ඇල්ෆා. මේ දුර හොයාගන්න පුළුවන් පයිතගරස් දාලා. එතකොට එනවා කෙටිම දුර AB sin θ ඍණ ඇල්ෆා. මම මෙතන ලියනවා කෙටිම දුර සමාන AB sin θ ඍණ ඇල්ෆා. AB දුර හොයාගන්න ඕනේ. 30 වර්ගද 9 වර්ගයේ වර්ගමූලය. කොච්චරද එන්නේ AB දුර? 30 වර්ග 900යි. 9 වර්ග 81යි. 981යි. මෙතන ඉන්නේ 981 වර්ගමූල AB දුර. 981 වර්ගමූල. sin නිර්ණය සූත්‍රය දාමු. sin θ cos alpha ඍණ cos θ sin alpha sin a ඍණ සූත්‍රය. 981 මේක ලියන්න පුළුවන් 9 වැඩි කිරීම 1යි 0යි 9යි නේ. එතකොට එනවා 109යි වර්ගමූල. හරිනේ? වර්ගමූල. sin θ මෙතනින් ගමු. tan θ 3/4 නම් sin θ එන්නේ 3/5. sin θ 3/5. cos alpha මේකෙන් ගමු. cos alpha 38 මේක නැත්නම් මෙතනින් ගන්නකො සුළු කරපු එකෙන් මේකෙන් එනවා සුළු කරපු එකෙන්
cos alpha ගත්තාම මේක ත්‍රිකෝණයක් යනද 3 වර්ග 9 109යි cos කියන්නේ බද්ධ පාදය එතකොට එන්නේ 10යි 10 බෙදීම 109 ඍණ cos θ මෙතනින් එනවා බද්ධ පාදේ 4යි 4 යට 5 sin alpha 3 යට 109 3 යට 109 වර්ගමූල 9 වර්ගමූලයේ 3යි 109 පොදු හර එනවා 5යි මූල 109 30 ඍණ 12 109 කැපෙනවා එතකොට එනවා 3 බෙදීම 5 වැඩි කිරීම 28 18 එතකොට එනවා 3 රකට 24යි 3 රට 3 2යි 5යි 5න් බෙදෙනවා උත්තරේ තියෙන්නේ 10.8 හරිනේ පස්සරක් 1යි පස්සරක් 0යි 4ට පස්සරක් 8යි 10.8 කිලෝමීටර් මෙන්න කෙටිම දුර 10.8 කිලෝමීටර් right සාපේක්ෂ ප්‍රවේගයේ ගැටලුවක් හරි අමාරුයි විනාඩි 3කින් සාකච්ඡා විනාඩි 3කින් හදන්න සාකච්ඡා කරන්න කොහොමද විනාඩි 3කින් බෑනේ හදන්නත් විනාඩි 3ට අමාරුයි සාපේක්ෂව ගානක් කොහොමද ලොකු ස්පීඩ් එකක් ගන්න ඕනේ සඳහා right හදන්න බලන්න ගාන හදන්න सापेक्ष प्रवेग मूलधर्मेදී දෛශික ආකලනයේ සම්බන්ධ කරගත්තාම ප්‍රවේග ත්‍රිකෝණය හරියට අඳින්න පුළුවන්. හරි පැත්තට එනවා. මේක සම්බන්ධ කරගන්න නැතුව සමහරට අඳින්න ගියාම මේක අනිත් පැත්ත හැරිලත් ඇඳෙනවා. ඒ අනිත් පැත්ත හැරෙන එක වැරදි නෑ. ඒක හරි. නමුත් නිවැරදිව සටහන් ලැබෙන්නේ දෛශික ආකලනයේ සම්බන්ධ කරගත්තාම එසේ හැමතිස්සෙම පුරුදු වෙන්න මෙතෙන්දී මේ මොහොතේදී දෛශික ආකලනයේ භාවිතා කරන්න හැමතිස්සෙම පුරුදු වෙන්න. ඒතර කිසිම අවස්ථාවක ප්‍රවේග ත්‍රිකෝණය වරදින්නේ නැහැ. බිට සාපේක්ෂ වේගයේ ප්‍රවේගය හොයන්න කිව්වහම දිශාවත් හොයලා තියන්න. වඩා සුදුසුයි. ඔය මෙතන දිශාව අවශ්‍ය වෙනවා අපිට මේක විසඳන්න. නමුත් එහෙම අවශ්‍ය නොවුනත් ප්‍රවේගය හොයන්න කියනකොට දිශාව හොයලා තියන්න. ඒක වඩාත් හොඳයි. සමහර වෙලාවට මේකටත් ලකුණු කීපයක් දෙන්න පුළුවන්. right දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න ළමයි දෙවෙනි ප්‍රශ්නය ආපදා රථයක ස්කන්ධය capital M kilogram හා ක්ෂමතාවය what h ක්ෂමතාවය what h ස්කන්ධය 3m කිලෝග්‍රෑම් ස්කන්ධය 3m කිලෝග්‍රෑම්
වන අබලන් බස් රථයක් සම බිමේ ඇදගෙන යන අවස්ථාවකදී රථයේ ප්‍රවේගය විස්සයි පැයට කිලෝමීටර් හා ත්වරණය 3.20යි ms ඍණ 2 වේ. ත්වරණය 3.20යි ms ඍණ 2 වේ. චලිතයට ඇතිවන සම්පූර්ණ ප්‍රතිරෝධය නිව්ටන් 3 වතාවක් 3යි h ඍණ 10යි m බෙදීම 50 මේක ලියා ගන්න. 3 වතාවක් 3යි h ඍණ 10යි m බෙදීම 50 බව පෙන්වන්න. ප්‍රතිරෝධය ස්කන්ධවලට සමානුපාත නම් ප්‍රතිරෝධය ස්කන්ධවලට සමානුපාත නම් ඈඳුම් කඹේ ආතතිය නිව්ටන් 27යි h බෙදීම 200 බව පෙන්වන්න. රයිට් අපි ගාන පටන් ගමු. ආපදා රථයක ස්කන්ධය දැන් ගාන කියන්නේ අබලන් බස් රථයක්. අබලන් බස් රථයක් ඇදගෙන යනවා ආපදා රථයක් විසින්. ආපදා රථයේ ස්කන්ධය capital M කිලෝග්‍රෑම්. ක්ෂමතාවය watt h. ස්කන්ධය 3ක් වල අබලන් බස් රථය. මෙන්න අබලන් බස් රථයේ ස්කන්ධය 3ක් m කිලෝග්‍රෑම්. මේ අවස්ථාවේදී රථයේ ප්‍රවේගය v 20 රථයේ ප්‍රවේගය 20යි පැයට කිලෝමීටර්. මෙයාගේ ත්වරණය a 3.20යි ms ඍණ 2. එන්ජිමෙන් එන බලයට කියන්නේ ප්‍රකර්ෂණ බලය. මෙයාගේ මුළු ප්‍රතිරෝධය r. ගාන යහන්නේ r හියගේ. ඈඳන දණ්ඩේ ආතතිය t. ආතතිය t. මුලින්ම අපි කළ යුත්තේ මේකේ එන්ජිමෙන් යන ප්‍රකර්ෂණ බලය සෙවීමට h සමාන fe සූත්‍රය දානවා. h කියන්නේ h ප්‍රවේගය 20යි.
ඒ 20 පැයට කිලෝමීටර්. තප්පර මීටර් කරන්න 1000න් වැඩි කරා 3600න් බෙදුවා. බිඳු දෙකක් කැපුණා. 4 වරක් 5යි. 4 වරක් 9යි. කැපිටල් F උක්ත කරා 9ක් H බෙදීම 50. දැන් මුළු පද්ධතියටම මෙයා චලනය වන දිශාවට F සමාන ma සූත්‍රය දාන්න. මෙයාට එන බල ප්‍රකර්ෂණ බලය ප්‍රතිරෝධී බලය ප්‍රතිවිරුද්ධව ඍණාර සමාන මුළු ස්කන්ධේ 4යි m ත්වරණේ 3ට 20 4 වරක් 5යි කියලා කපන්න පුළුවන්. මේකෙන් R උක්ත කරන්න. R කියන්නේ F ඍණ 3යි m යට 5. F කියන්නේ 9ක් h යට 50. 3ක් m යට 5. මේකෙන් එළියට ගන්න පුළුවන් 3ක්. පොදු හරය ගන්න 50. 3 අරක් 3යි ඍණ. 3ක් එළියට ගත්තා 5 අරක් 10යි. 10යි m. උත්තරේ දීලා තියෙනවා. අලමු හරිද කියලා. අරනේ 3යි ඍණ 10ක් යමට 50 බව පෙන්වන්න. ප්‍රතිරෝධය ඒක මොනවාද? නිව්ටන්. ඔන්න ප්‍රතිරෝධය. ඊළඟට කියනවා මේ ප්‍රතිරෝධී බලයේ ස්කන්ධ වලට සමානුපාතික නම් ඈන්ද්‍ර දණ්ඩේ ආතතිය T වලාගේ අහනවා. ප්‍රතිරෝධයේ ස්කන්ධ වලට සමානුපාතික නම් මුළු ප්‍රතිරෝධය 3ට 1 අනුපාතය මේ ස්කන්ධ 3ට ගෙන අනුපාතය 3ට 1 අනුපාතයට මේ දෙකට වෙන වශයෙන් ක්‍රියා කරනවා. අබලන් බස්රියට ප්‍රතිරෝධී බලය මං ගත්තොත් R ඩෑෂ් කියලා R ඩෑෂ් වෙන්නේ මුළු ප්‍රතිරෝධයෙන් 4න් 3ක් ළමයි. ඇයි ඒ? ප්‍රතිරෝධේ බෙදෙන්නේ 3ට 1 අනුපාතයට. ස්කන්ධ වලට සමානුපාතික 3ට 1යි. ස්කන්ධ අනුපාතය 3ට 1යි. එන මුළු ප්‍රතිරෝධේ 4න් 3ක් මෙතන 4න් 1ක් මෙතන. 4න් 3ක් ක්‍රියා කරන්නේ අබලන් බස්රියට. එහෙනම් R ඩෑෂ් කියන්නේ 4න් 3 වතාවක් 3යි 3ක් H ඍණ 10ක් M යට 50. ඔන්න R ඩෑෂ්. දැන් අපි දානවා අබලන් බස්රියට. අබලන් බස්රියට පමණක් F සමාන M. එයාට එනවා T බලයක්. එයාට එනවා R ඩෑෂ් ප්‍රතිරෝධයක්. මුළු ස්කන්ධය 3යි M. ත්වරණයේ පද්ධතියටම එකම ත්වරණය 3ට 20. 3ට 20. T සමාන R ඩෑෂ් එහා පැත්තට ගියා ආදේශය. 3 × 3 9යි. 9ට 4. 3ක් H ඍණ 10ක් M යට 50. ධන 3 × 3 9ක් M යට 20. දැන් සුළු කරමු. T 9 × 3 27යි. H 200 ඍණ. මෙතන බිඳුව කැපුණා 9ක් M. යට 4 × 20 ධන 9ක් M. යට 20 කැපුණා. T සමාන 27ක් H යට 200. මෙන්න ඈඳන දණ්ඩේ ආතතිය.
right. හරිනේ උත්තරේ දුන්නේ t සමාන 27ක් h8 200 බව. right. අද හදන ගාන සාමාන්‍ය කාර්ය ශක්තිය ජවය ගානකදී රූප සටහන ඇඳගෙන රූප සටහනට සියලු දත්ත දාගන්න. ඔක්කොම දත්ත මේකට දාගන්න. දාගත්ත තමයි ගාන දිහා බල ඉන්න ඕනේ. මේක දිහා බලාගෙන ඔක්කොම ගාන හදාගන්න පුළුවන්. දැන් මේකෙදි අපි f සමානෙ මේ දෙන්න කලින් ප්‍රකර්ෂණ බලය හොයන්න ඕනේ. ප්‍රකර්ෂණ බලය හොයන්න ඕන නිසා තමයි මුලින් s සමාන f සූත්‍රය දැම්මේ. දාලා ප්‍රකර්ෂණ බලය හෙව්වේ. ඊට පස්සේ පද්ධතියටම ප්‍රතිරෝධය හොයන්න පද්ධතිය f සමානෙ දාලා මෙයාට විතරක් t හොයන්න නම් මෙයාට විතරක් සලකන්න ඕන ප්‍රතිරෝධී බලය. right. හදන ගාන ඇඳන දණ්ඩේ ආතතිය ඒකක නිව්ටන් කාර්යශක්ති ජවය පාඩමෙන් කෙටි ප්‍රශ්නයක් පමණයි විභාගයට ලැබෙන්නේ. කාර්යශක්ති ජවය රචනා ප්‍රශ්නේ නැහැ. කාර්යශක්ති ජවය ගෝල ගැටුම් ප්‍රක්ෂිප්ත නම් කලාතුරකින් රචනා ප්‍රශ්නේ නම ඇවිල්ලා තියෙනවා. ජවය නම් කොහොමත් රචනා ප්‍රශ්නේ නැහැ. කෙටි ප්‍රශ්න විතරමයි. ගෝල ගැටුම් සම්පූර්ණ කෙටි ප්‍රශ්නයක් විතරයි එන්නේ. මේවා අනිවාර්යයෙන්ම එන කෙටි ප්‍රශ්න. මේවා අනිවාර්යයෙන්ම හදලා පුරුදු වෙන්න ඕනේ. right. තුන්වෙනි ප්‍රශ්නය. මේ රූපය ඇඳ ගන්න. රූපය අඳින්න. තුන්වෙනි ප්‍රශ්නය. මෙතන තියෙනවා එන්නෙම් ස්කන්ධයක්. මේක ස්කන්ධය 3යි. රූපය දෙන්න. එන්නෙම් සහ 3යි. right. සාපේක්ෂ තොරණය පාඩම කොටස් දෙකකට බෙදෙනවා. කප්පි සහ කූඤ්ඤ ලෙස. ඕකේ කූඤ්ඤ වලින් එන්නේ රචනා ප්‍රශ්නයක්. කූඤ්ඤ කොටසෙන් රචනා ප්‍රශ්නයක්. කප්පි වලින් එන්නේ කෙටි ප්‍රශ්නයක්. ඒ ආදී වශයෙන් තමයි විභාගෙදී සාපේක්ෂ තොරණේ පාඩමේ ප්‍රශ්න බෙදී යන්නේ. මතක තියාගන්න කප්පි කොටසෙන් කෙටි ප්‍රශ්නෙකුත් කූඤ්ඤ කොටසකින් රචනා ප්‍රශ්නෙකුත් දෙසයි එන්නේ. හැබැයි කප්පි කොටසෙන් එන ප්‍රශ්නය අනිවාර්යෙන්ම එනවා කියලා කියන්න බෑ. සමහර අවුරුදු වල ඇවිල්ලා නැහැ. සමහර අවුරුදු වල තියෙනවා, සමහර අවුරුදු වල නැහැ. දැන් කාර්යශක්තිය ජවය ගත්තොත් හැම අවුරුද්දෙම තියෙනවා සාමාන්‍ය පේපර් එකේ. කප්පි ගන්න හැම අවුරුද්දෙම එන්නේ නැහැ. සමහර අවුරුදු වල එනවා, සමහර අවුරුදු වල එන්නේ නැහැ. එහෙමයි කප්පි ගන්න විචලන වෙන ගානක්. right. ලියාගන්න ගැටලුව. සුමට අචල කප්පියක්. සුමට අචල කප්පියක් මතින් යන සැහැල්ලු අවිතන්‍ය තන්තුවක එක් කෙළවරක් ස්කන්ධය එන්නෙම් වන අංශුවක් දරා සිටි
තන්තුව ස්කන්ධය තුනයි එම් වූ කප්පියක් යටින් ගමන් කරයි. කප්පියක් යටින් ගමන් කරයි. තන්තුවේ අනෙක් කෙළවර රූප සටහනේ පෙන්වා ඇති පරිදි රූප සටහනේ පෙන්වා ඇති පරිදි සිවිලිමක සවි කර ඇත. සිවිලිමක සවි කර ඇත. පද්ධතිය ගුරුත්වය යටතේ නිදහසේ චලනය වේ. තන්තුවේ ආතතිය 2 mg නම් එන් නියතේ අගය සොයන්න. එන් නියතේ අගය සොයන්න. right. අග ළමයි දැන් මේ කේන්ද්‍රය අචලයිනේ. කේන්ද්‍රය හරහා යන මේ මට්ටම ගන්නවා අචල මට්ටම ලෙස. ඔන්න ඔතන ඉඳන් මේ තන්තුවට දුර x1 කියලා ගන්නවා. මේ කප්පියේ මෙතෙන්ට දුර x2 කියලා ගන්නවා. දුර x1 නම් ත්වරණය x1 දුර එකපාරක් ත්‍රිවිෂයෙන් අවකලනය කරපුවාම දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවය ලැබෙනවා ප්‍රවේගය. ප්‍රවේගය නැවත ත්‍රිවිෂයෙන් අවකලනය කරපුවාම ප්‍රවේග වෙනස් වීමේ ශීඝ්‍රතාවය ත්වරණය ලැබෙනවා. එහෙනම් කිසියම් දුරක් දෙපාරක් අවකලනය කරපුවාම ලැබෙන්නේ ත්වරණය. ඔය දෙපාරක් අවකලනය කිරීම අපි ඩොට් දෙකකින් සංකේතවත් කරනවා. ඩොට් දෙකක්. ඩොට් දෙකක් දාන්නේ x වල දෙවරක් අවකලනය කියලා ප්‍රකාශ කිරීමට. x වල දෙවරක් අවකලනය වන්නේ මොකද්ද? ත්වරණය. දැන් නිව්ටන් පැහැදිලි කරන ක්‍රමයක් තියෙනවා අචල ලක්ෂයකින් ඉවතට ත්වරණය ලකුණු කරන්න පුළුවන් කියලා මේ කලනේ මූලධර්ම යටතේ. අංශුව කොහෙට ගියත් මෙයා පහළට ගියත් ඉහළට ගියත් කලනේ මූලධර්ම වලින් නම් අපි ලකුණු කරන්නේ ත්වරණය. නිව්ටන් කියනවා අචල මට්ටමින් එළියට ලකුණු කරන්න පුළුවන් කියලා. එතකොට මෙතනත් එහෙමයි. මේකත් x2 නම් මේ ත්වරණය මේ පැත්තට x2 ඩබල් ඩොට්. අංශුව කොහාට ගියත් කමක් නැහැ මේ පැත්තට x2 ඩබල් ඩොට්. මේක 3ක් mg බර. මේකේ බර nmg. මේ ආතතිය t. එකම තන්තුවක් ආතතිය t. ඔන්න ඔහම ලකුණු කරන්න පුළුවන්. ත්වරණ ආතති. ඊළඟට අපි මේ nmට දානවා nm අංශුවට nmට f සමාන ma දානවා. පල්ලෙහාට මෙයාගේ බර nmg ඍණ t ආතතිය t ඍණ t ස්කන්ධේ nm
ස්වර්ණය x1 ඩබල් ඩොට්. nm ගෙන් බෙදනවා. ජීරින t8 nm සමාන x1 ඩබල් ඩොට්. ඊළඟට 3im ට 3im ට පහළට f සමාන m දානවා. මෙයාගේ බර 3ක් mg. ආතති 2යි 2ක් t සමාන ස්කන්ධය 3im. ස්වර්ණය x2 ඩබල් ඩොට්. 3im ගෙන් බෙදුවා. ජීරින 2යි t8 3im සමාන x2 ඩබල් ඩොට්. ඒකත් හරි. දැන් බලන්න ළමයි මේ තන්තු කොටස වෙනස් වෙන්නේ නැහැ දිග. මේකෙත් මේ කැල නියතයක් දිග වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ දිග වෙනස් පල්ලෙහාට යද්දි මේ දිග වෙනස් වෙනවා. මෙයා පල්ලෙහාට යද්දි මේ දිග වෙනස් වෙන්න පුළුවන්. මේ දිගයි එකතුව නියතයක්. දිගවල් තුන වෙන වෙනම වෙනස් වීමට වාචනය වෙනවා. හැබැයි මුළු දිග නියතයක් වෙනවා. එහෙනම් අපි ගන්නවා x1 ධන මේ දිග x2 ධන මේ දිග x2 මෙන්න මේ දිගවල් තුනේ එකතුව නියතයක් කියලා ගන්නවා. දැන් අපි මේ දෙක එකතු කරනවා. x1 ධන 2යි x2 සමාන k. මම ඉස්සෙල්ලා කතා කරා දුර දෙපාරක් අවකලනය කරොත් අපි ඩොට් දෙකක් දානවා. අපි වර මේක දෙපාරක් අවකලනය කරා ඩොට් දෙකක් 2යි. මේක දෙපාරක් අවකලනය කරා ඩොට් දෙකක්. නියතේ k නියතයක් අවකලනය කරොත් ප්‍රතිඵලයේ බිඳුවයි. මතක තියාගන්න. දැන් අවකලනයේ පාඩම තාම 2022 කට කරලා නැහැ නේ. තව ඉස්සරහට තියෙන්නේ. නමුත් ඒකේ භාවිතයක් මෙතන අපිට ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා මතක තියාගන්න නියතයක් අවකලනය කරොත් ලැබෙන ප්‍රතිඵලය ශුන්‍ය ප්‍රතිඵලයක් බිඳුවයි. x1 ඩබල් ඩොට් මේකෙන් ආදේශ කරනවා. ජීරින t8 nm ධන 2යි. x2 ඩබල් ඩොට් මේකෙන් ආදේශ කරනවා. ජීරින 2යි t8 3im සමාන බිඳුව. සුළු කරමු. ජීරින t8 nm ධන 2යි ජීරින 4යි t8 3im සමාන බිඳුව. 3යි chi සමාන t8 nm ධන 4යි t8 3im 3යි chi t8 m එළියට ගන්න 1 n ධන 4 3යි 4 3යි නේ t8 m එළියට ගත්තා. නමුත් t කියන්නේ ගාන කියනවා තන්තුවේ ආතතිය 2යි mg ලු. එහෙනම් t ට දාන 2යි mg. t සමාන 2යි mg බැවින් 3යි chi සමාන t ට දාන 2යි mg යට m මේ ටික එහෙම එනවා. g කැපුණා m කැපුණා. වරහන් ඉවත් කරන්න. 3 සමාන 2 n ධන දෙවරක් 4 8 3 2 n දෙවරක් 4 8 3 3 ඍණ 8 බෙදීම 3 සමාන 2 n 3 3 9 9 8ක් 1 3 2 n හරස් ගුණිතය කරා n සමාන 6යි. n සමාන 6යි. හරි. හදන්න ගන්න.
ඔන්න සාපේක්ෂ ත්වරණයේ ගැටලුව. සාපේක්ෂ ත්වරණය. කප්පි කියන්නේ සාපේක්ෂ ත්වරණය. කප්පි ගැටලු විසඳීම සඳහා සිම්පල් F ත්වරණ භාවිතා කිරීමේ ක්‍රමයකුත් තියෙනවා. මෙයා F ත්වරණයෙන් පල්ලෙහාට එනකොට මෙයා ඉහළට යනවා F බෙදීම දෙකෙන්. අපිට ඒ ක්‍රමයේ යටතේත් මේ ගාන හදන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. භෞතික විද්‍යාවේදී කප්පි ගණන් උගන්වන්නේ එම F ක්‍රමයේ භාවිතයෙන් හදන්න. නමුත් ගණිතයේදී අපි බොහෝ විට භාවිතා කරන්නේ මේ ඩොට් ක්‍රමය. ඒක නිසා කප්පි ගණන් වලට ඩොට් ක්‍රමය පුරුදු වෙන්න. හැබැයි F ක්‍රාලක F ක්‍රමයේ යටතේ හැදුවත් වැරදි නෑ හරි. මේ කොටස් නියතයක් නිසා ඒවා සලකන්නේ. දැන් මේක නියතයක්. මේක නියතයක්. අර වෙනස් වෙන දේවල් ටික සලකන්නේ. මෙයා පල්ලෙහාට එද්දි මේ දුර වෙනස් වෙනවා. මේක වෙනස් වෙනවා. මේක වෙනස් වෙනවා. මෙයා පල්ලෙහාට එද්දි මෙයා ඉහළට යනවනේ. ඉහළට යනකොට මේ දුරවල් අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් අපි මේ ඩොට් ක්‍රමයේදී ගන්නේ මේක x2 නම් තොරණේ පල්ලෙහාට x2 ඩබල් ඩොට් මේක x1 නම් පල්ලෙහාට ගන්න. හැමතිස්සෙම ඩොට් ක්‍රමයේදී තොරණේ ලක්නු කරන්නේ අචල මට්ටමින් ඉවතට ලක්නු කරන්නේ. අංශුව කොහාට ගියත් ප්‍රශ්නයක් නැහැ. අංශු යන දිශා පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ලකුණු කරන්නේ තොරණය අචල ලක්ෂණ ඉවතට. right. ඊළඟ ප්‍රශ්නයක් පිළියා ගමු. දෛශික වලින් ලියන ළමයි මේක OA දෛශිකය සමාන A ධන 2B හා OB දෛශිකය සමාන 3A ඍණ B හා OA ලම්බ OB නම් ඒතිත B සමාන 5 B මාපාංක වර්ග ඍණ 5 A මාපාංක වර්ග බව පෙන්වන්න. A මාපාංක සමාන 2 හා B මාපාංක සමාන 1 නම් A දෛශිකය හා B දෛශිකය අතර කෝණය සොයන්න. ජයගන ගන්න. හතරවෙනි ගාන. right. දැන් මේ දෛශික දෙක ලම්බක නම් මොකද්ද වෙන්නේ? තිත්ගුණිතේ බිඳුවයි. ඕනම දෛශික දෙකක් ලම්බක නම් තිත්ගුණිතේ බිඳුව වෙනවා. දෛශික දෙකක් ලම්බක නම් තිත්ගුණිතේ බිඳුවයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙහෙම. OA ලම්බ OB නම් OA තිත OB සමාන බිඳුව වේ. OA ආදේශ කරන්න.
A ධන 2යි B. පිට OB ආදේශ කරන්න 3යි A ඍණ B සමාන බිඳුව. දැන් මේක සුළු කරන්න. වරහන් ඉවත් කරන්න. මේකයි වැඩි කරා 3ක් A තිත A ඍණ A තිත B දෙවරක් 3 6යි B තිත A ඍණ 2යි B තිත B සමාන බිඳුව. A තිත A කියන්නේ A මාපාංක වර්ග. A තිත B. දැලබයි B තිත A සමානයි A තිත B කියන නීතිය යටතේ මේකට දානවා A තිත B. B තිත B කියන්නේ B මාපාංක වර්ග. සමාන දෛශික දෙකක තිත් ගුණිතය එහි මාපාංක වර්ගයට සමානයි. මේ දෙක සුළු වුණාම එනවා 6යි 1යි 5යි A තිත B. ඒ 2යි B මාපාංක වර්ග. මේක උක්ත කරන්න. 5යි A තිත B සමාන 2යි B මාපාංක වර්ග ඍණ 3යි A මාපාංක වර්ග. 5න් බෙදුවා A තිත B සමාන 2යට 5 B මාපාංක වර්ග ඍණ 3යට 5 A මාපාංක වර්ග. මෙන්න පළවෙනි උත්තරේ හරි. ඊළඟට කියනවා A මාපාංක 2යි B මාපාංක 1 නම් A මාපාංක 2යි A මාපාංක 2යි මෙතනට ගන්නවා A මාපාංක 2යි B මාපාංක 1යි නිසා ආදේශ කරනවා A තිත B සමාන 2යට 5 B මාපාංකේ 1යි 3යට 5 A මාපාංකේ 2යි ඔන්න ආදේශ කරා. දැන් A තිත B ලියමු. A තිත B A මාපාංක B මාපාංක cos θ. θ කියන්නේ A හා B අතර කෝණය. මේක එනවා 5න් 2යි. 2 වර්ග 4යි 3 4 12යි. 5න්. A මාපාංකට 2 B මාපාංකට 1 cos θ. ඍණ 10යි බෙදීම 5 ඍණ 2 2යි cos θ සමාන ඍණ 2 cos θ සමාන ඍණ 1 cos θ ඍණ 1යි කියන්නේ ළමයි θ ෆයි දෛශික දෙක අතර කෝණය ෆයි අංශක 180යි right හදන්න. දෛශික දෙකක් ලම්බක නම් එහි තිත් ගුණිතේ ශුන්‍ය බව ඔගොල්ලෝ දන්නවා ඉගෙනගෙන ඇති. මේ දෛශික දෙකක් ගුණ කිරීම සඳහා මේ වගේ වෙලාවක නීතියක් තියෙනවා. ඒ නීතිය යටතේ තමයි මේ විදිහට දෛශික දෙක සුළු කරන්නේ. දෛශික කෙටි ප්‍රශ්නයක් අනිවාර්යෙන් විභාගයට ලැබෙනවා. දෛශික පාඩමෙන් රචනා ප්‍රශ්නිකුත් විභාගයට ලැබෙනවා. රචනා ප්‍රශ්න විභාගයේදී ලකුණු 75කුත්
කෙටි ප්‍රශ්නට ලකුණු 25කුත් ලැබෙනවා. දෛශික පාඩමෙන් පමණක් පේපර් එකේ ලකුණු 100ක ප්‍රමාණයක් ලැබෙනවා. කෙටි ප්‍රශ්නය අනිවාර්යයෙන්ම හදන්න ඕනේ. අනිවාර්ය ප්‍රශ්නයක්. දෛශික කෙටි ප්‍රශ්නය අනිවාර්යයෙන්ම එනවා. දෛශික ඊළඟට ගෝල ගැටුම් ඊළඟට කාර්ය ශක්තිය ජවය මේවායි කෙටි ප්‍රශ්න අනිවාර්යයෙන්ම එනවා. හරි. ඊළඟ ප්‍රශ්නයට අපි එනවා පස්වෙනි එක බලය සම්බන්ධ ප්‍රශ්නයක්. බලය. ලියා ගන්න පස්වෙනි ප්‍රශ්නය. W බර ඒකාකාර දණ්ඩක් කැපිටල් A කෙළවර වටා හැරීමට දණ්ඩට අවකාශ ඇති අතර දණ්ඩේ පහළ කෙළවරට යොදනු ලබන මේක ලියා ගන්න W බෙදීම 2 තිරස් බලයක් නිසා දණ්ඩ සිරස්තලයක සමතුලිතව පවතී. දණ්ඩ සිරස සමග සාධන කෝණයත් කැපිටල් A කෙළවරේදී ප්‍රතික්‍රියාවත් සොයන්න. ඒ කියන්නේ ළමයි මේ A කෙළවර හැරෙන්න පුළුවන් කියන්නේ මේක අසව් කරලා කියන එක. දණ්ඩක් අසව් කරනවා කියන්නේ මොකද්ද? දණ්ඩක් ඒ කෙළවරේදී ඇණයක් ගහලා හයි කරනවා. හැබැයි දණ්ඩට මෙහෙම හැරෙන්න පුළුවන්. එතකොට කියනවා අපි අසව් කිරීමක් කියලා. අන්න එහෙම අසව් කරොත් තමයි ඒ කෙළවර වටා දණ්ඩට මෙහෙම හැරෙන්න පුළුවන්. මෙන්න අසව් කරලා මෙතනින් දෙනවා බලයක් W බෙදීම 2 B කෙළවරෙන්. දණ්ඩේ බර W දණ්ඩ සිරසත් එක්ක හදන කෝණය අහන්නේ. මේ අසව් කරපු ලක්ෂයක බලය ලකුණු කරන්නේ අපි එකිනෙකට ලම්බ සංරචක දෙකකින්. ඔන්නෝම. ඔන්නේ B දණ්ඩ තියෙන විදිය. මේ දණ්ඩේ දිග මං ගන්නවා 2A. මේ දිග A මේ දිග A කියලා ගන්නවා. දණ්ඩේ දිග 2A. ඔඩ සටහන. දැන් මේ දණ්ඩ සමතුලිත නම් ඕනම ලක්ෂයක් වටා ගූර්ණේ බිඳුවයි. දණ්ඩක් සමතුලිත වෙනකොට ඕනම ලක්ෂයක් වටා දණ්ඩේ ගූර්ණේ බිඳුවක් වෙනවා. එහෙමනම් ඒ වටා ගූර්ණය බිඳුවයි. ඒ වටා ගූර්ණය ගන්නකොට මේ W ගෙන් ඍණ ගූර්ණයක්. W ට දුර මොකද්ද ළමයි? ඔන්න ක්‍රියාරේඛාව දික් කරා මෙන්න මේ දුර.
මේක A. A sin theta මේ දුර. A sin theta. W බෙදීම දෙකෙන් ධන ගූර්ණයක්. දුර දික් කරා මෙන්න මේ දුර. මෙන්න ක්‍රියා රේඛාව. මෙන්න මේ දුර. මේක 2a. 2a cos theta මේ දුර. කෝණේ පැත්තට cos වලින් 2a cos theta වැඩි කිරීම 2a cos theta සමාන බිඳුව. ඇදලි දෙකට දෙක කැපෙනවා. A ගෙන් බෙදෙනවා. W කැපෙනවා. ඍණ sin theta ධන cos theta සමාන බිඳුව. sin theta එහා පැත්තට ගියා. cos theta සමාන sin theta. cos ගෙන් බෙදුවා. sin theta බෙදීම cos theta tan theta. එකයි කියන්නේ tan 45යි. අන්න. theta කෝණය කීයද? අංශක 45යි. theta කෝණය අංශක 45යි. ඊට පස්සේ අහනවා අසව්‍ය ප්‍රතික්‍රියාව xy වල සංප්‍රයුක්තය. ඒ සඳහා AB දණ්ඩට තිරසට බල විභේදනය කරන්න. තිරස් බල මේ W බෙදීම දෙක එනවා. ඍණ මේ පැත්තට x බලය එනවා. මේකෙන් එනවා x කියන්නේ W බෙදීම දෙකයි. ඉහළට බල විභේදනය කරා y ඍණ W වෙන බල නැහැ ඉහළට හා පහළට. ඔච්චරයි තියෙන්නේ. දැන් එනවා එහිදී ප්‍රතික්‍රියාව සමාන x වර්ග ධන y වර්ගයේ වර්ගමූල. x කියන්නේ w බෙදීම දෙක වර්ග. y කියන්නේ w වර්ගයේ වර්ගමූල. w වර්ගයට 4 ධන w වර්ග. එතකොට එන්නේ 5යි w වර්ගයට 4 වර්ගමූල. 5 වර්ගමූල මූල 5යි w බෙදීම දෙක. මෙන්න එහිදී ප්‍රතික්‍රියාව. රයිට්. හදාගන්න ගාන බලය පාඩමෙන්. දෘಢ වස්තුවක බල සමතුලිතතාව පාඩමෙන්. බලය තව එහාට පොඩ්ඩක් සම්බන්ධ වෙනවා දෘಢ වස්තුවක බල සමතුලිතතාව කියලා. ඕකෙන් අනිවාර්යෙන් කෙටි ප්‍රශ්නයක් එනවා. බලය සම්බන්ධ වූ පාඩමෙන් කෙටි ප්‍රශ්න එකක් එනවා. ඒක නිසා මුල ඉඳන් කරන පාඩම් වල කෙටි ප්‍රශ්න හදලා පුරුදු වෙන්න. එතකොට ඉස්සරහට කරන පාඩම් වල කෙටි ප්‍රශ්න අල්ලගන්න එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. ඒක නැත්තම් විභාග කිට්ටුව කෙටි ප්‍රශ්න වලට හුරු වෙන්න ගියපුවාම මේක කරගන්න බෑ ළමයි. ඔය විභාග කිට්ටුව කෙටි ප්‍රශ්න කරන්න රචනා ප්‍රශ්නත් කරගන්න එපා. කෙටි රචනා ඔක්කොටම හුරු වෙන්න බෑ. විභාගයේ කිට්ටුව කරන පාඩම් තියෙනවානේ සම්භාවිතාව සංඛ්‍යානය පැහැදිලි සම්භාවිතාව සංඛ්‍යානය සරලවන්තල්තේ ගුරුත්ව කේන්ද්‍රයක් ඒක සංකීර්ණ පාඩම්. ඒතොර ඒවට යනකොට ඒවට හුරු වෙන්න ඕනේ. ඒකට මුල් පාඩම් මග හැරෙනවා. ඒක නිසා මුල් පාඩම් වල කෙටි ප්‍රශ්න මුල ඉඳන්ම කර හුරු වුණාම අවසානයේ මේවට අලුතෙන් හුරු වෙන්න දෙයක් නැහැ. ඒතොර අවසාන වෙද්දි මේවා පුළුවන්. පේපර් එකක් ගත්තම හදා ගන්න පුළුවන්. ඒක නිසා අවශ්‍ය වෙන්නේ දැන් ඉවර වෙන පාඩම තුලින් ඔයගොල්ලෝ කෙටි ප්‍රශ්න හොඳින් පුහුණු වෙලා ඒ පුහුණුව ඉස්සරහට අරන් යන එක. ඒකයි වැදගත්ම දේ. හරි මම හිතන අවස්ථා නැති. රයිට් ළමයි. එමනම් කෙටි ප්‍රශ්න පහක් අපි සාකච්ඡා කරා. දැන් අපි ගන්න කෙටි ප්‍රශ්න පහක් පමණයි. මොකද අපි තාම කරලා නැහැ ලොකු පාඩම් ප්‍රමාණයක්. ඕගොල්ලොත් කරලා නැහැ. දැන් මේක මගේ පන්තියේ පමණක් නෙවෙයි ලංකාවේ අනිත් පළාත්වල ඉන්න ළමයිනුත් මේක බලනවා. එතකොට ඒගොල්ලොත් කරලා තියෙන්නේ
මුල් පාඩම් වල පාඩම් කීපයක් විතරයි. ගොඩක් එහාට ගිහිල්ලා නැහැ. ඒක නිසා අපිට මේ මුලින් සාකච්ඡා කළ හැකි පරාසය තුළ පවතින ප්‍රශ්න තමයි අපි සාකච්ඡා කරන්නේ. පාඩම් ප්‍රමාණය ඉස්සරහට තව කරන ප්‍රමාණය වැඩි වෙනකොට ඔයගලන්ගේ අනිත් පන්ති වලත් ඔයගොල්ලෝ යන පන්ති වලත් පාඩම් ප්‍රමාණය වැඩි වෙනකොට මගේ පන්ති වලත් පාඩම් ප්‍රමාණය කරන ප්‍රමාණය වැඩි වෙද්දී මම මේ ප්‍රශ්න 5 ප්‍රශ්න 6 7 8 ආදී වශයෙන් 10 දක්වා වූ පරාසයකට අරගෙන එනවා. ඒ විදිහට මේ කෙටි ප්‍රශ්න සාකච්ඡාව අපි දිගටම විභාගයේ තෙක් අරගෙන යනවා. සතියකට පේපර්ස් 2 බැගින් මම සාකච්ඡා කරනවා. කම්බයින් 1 හා කම්බයින් 2 ප්‍රශ්න පත්‍රවල right. දැනට මේ ප්‍රශ්න 5 සාකච්ඡා මම හිතන ඔයගලන්ට වැදගත් අත්හැලක් වෙන්න ඇති කියලා හිතනවා. එමනම් අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් ඉදිරි සතියේදී හමු වෙනවා. හැම සතියකම අපි පේපර්ස් 2 මගින් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. right. එමනම් අයබෝන්